අයිබෝන් කියලා පිළිගන්නවා වියංග 000 අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමදෙනාම. ඉතින් අද අපි ටොපික් වීඩියෝ එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ලංකාවේ ඉන්න අග්‍රගණ්‍ය සුවිශේෂීම නිරූපණ ශිල්පිනියක්ව. Yes, she is one of a top model in Sri Lanka and also in fashion model industry she has already touched the peak. This is none other than Chul Padmendra. අයිබෝන් චුලක්කි. ආයිබෝන්. ඉතින් චූල් පද්මේන්ද්‍ර තමයි අද අපි ටොපික් වීඩියෝ එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ. ඉතින් අපි ලංකාවේ මේ වෙද්දි ලංකාව විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නෑ ඉන්ටර්නැෂනල් මේ හැම එකම චූලක්කි මේ වෙද්දි ටච් කරලා දෙනවා and වින් කරලා තියෙනවා. ඉතින් ඒකම ලංකාවේ top මොඩල් කෙනෙක් විදිහට චූලා කියපුවාම අනිවාර්යයෙන්ම හැමෝම වගේ දන්නවා. ඒ නිසා මට අමුතුවෙන් චූල් පද්මේන්ද්‍රා කියන්නේ කවුද කියලා අහන්නත් අවශ්‍ය නැහැ. ඒ තරම්ම අය ඒ තරම්ම ජනප්‍රියයි. ඉතින් මම ඇගෙන් අහන්න කැමතියි චූල් පද්මේන්ද්‍රා කියන්නේ කවුද? මොකද අපි අලුත් ඉන්න බේස් එකේ ඉන්න පුළුවන් ලංකාවේ ආධුනිකයෝ ඉන්න පුළුවන් දන්නේ නැති පිරිසක් ඉන්න පුළුවන් පුංචි ළමයාගෙන් ඉඳලා. ඉතින් ඒ හැමෝටම දැනගන්න මම කැමතියි අක්කිගෙන් අහන්න චූල් පද්මේන්ද්‍රා කියන්නේ කවුද? චූල් පද්මේන්ද්‍ර කියන්නේ වර්ක් වයිස් නැත්නම් සාමාන්‍ය ජීවිතේ. හැමකම වර්ක් වයිස් නම් මම වැඩ කරන්නේ මොඩල් කැට්වොක් ට්‍රේනර් කෙනෙක් විදිහට දැන් වැඩ කරන්නේ. මොඩල් කෙනෙක් විදිහට තමයි ස්ටාර්ට් කරේ. ඊට පස්සේ ඩාන්ස් කෙනෙක් විදිහට මම වැඩ කරලා තියෙනවා. then as an actress, host ඉතින් හැම ඒරියා එකම වගේ කවර් කරලා තියෙනවා. සින්දු කියන්නේ ඇරෙන්න. That's kind of all round, right? Yes. ඉතින් චුලක්කි කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ? ජීවිතේ හොඳයි. මම දැන් කොවිඩ් ලොක්ඩවුන් එකෙන් පස්සේ පොඩ බිල්ඩ් වෙනවා. ඒකට ලොකුවට නෑ මොකද තාම ක්‍රවුඩ් ගැදරින්ග්ස් එහෙම නැති හින්දා ෂෝස් එහෙම මොනවද නෑ. හැබැයි ෂූට්ස් නම් ලයින් අප් එකේ කරගෙන යනවා. ඉතින් අක්කි දැන් අපි ටෝක් විත් එපිසෝඩ් එකකට සම්බන්ධ කරගන්නේ ලංකාවේ සෙලිබ්‍රිටිස්ලා, ඒ වගේම අප්කමර්ස්ලා, එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ධෛර්යය නැති මිනිස්සු. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම අයත් වෙන්න සෙලිබ්‍රිටි කෙනෙක් ගණයට. ඒ කියන්නේ අපිට සෙලිබ්‍රිටි කෙනෙක් කියලා, top model කෙනෙක් කියලා බය නැතුව කතා කරන්න පුළුවන් කැරක්ටර් එකක් තමයි චූල් පද්මේන්ද්‍ර කියන්නේ. ඉතින් ඒක වියංග 000 YouTube නාලිකාව අපිට තමත්ම ගෞරවයක් අක්කි. ඔබ මේ සදා සම්බන්ධ වීමම ඉතින් අපි ටොපික් එපිසෝඩ් වලදී කොමන්ට් ක්වෙස්චන් එකක් මම අහනවා. අකිට ගොඩක් දේවල් කතා කරන්න තියෙන හින්දා මම ඒ ක්වෙස්චන් එකට මුලින්ම යනවා. ඒ කියන්නේ ලංකාවේ තරුණ පරම්පරාව ගැන චූල් පද්මේන්ද්‍රට තියෙන්නේ පොසිටිව් ඉමේජ් එකක්ද නෙගටිව් ඉමේජ් එකක්ද? පොසිටිව් ඉමේජ් එකක්. මොකද මම හැමතිස්සෙම පොසිටිව් හිතන කෙනෙක්. නෙගටිව් එකක් නම් පොසිටිව් ගන්න කෙනෙක්. එහෙම කියන්නේ මම හිතන්නේ මොකද අපි මම හැමදාම කියන දේ තමයි අපි අපේ ඕනම කෙනෙක් අපි අපේ දෙමාපියන්ට වඩා ටැලන්ට් අපේ දෙමාපියෝ අපේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ට වඩා ටැලන්ට්. එතකොට අනිවාර්යෙන්ම අපේ අනාගතයට එන අපේ මේ අනාගතේ එන මේ යෞවනය ඊට පස්සේ අපේ දරුවෝ මේගොල්ලෝ අනිවාර්යෙන්ම අපිට වඩා ටැලන්ට් වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපේ අතේ තමයි රඳාගෙන පවත්වන්නේ මේගොල්ලන් අපි මොන ඩිරෙක්ෂන් එකේද අරින්නේ කියන එක මම හිතන්නේ ඒක අපිට බාරයි. අපි යවුණේට කියන්න බෑ මේගොල්ලෝ නෙගටිව් මේගොල්ලෝ හරි නෑ කියන එක. අපි කොහොම හරි ළඟම හදාගෙන අරගෙන යන්න ඕනේ හරි ඩිරෙක්ෂන් එකේ කියන තැන මම ඉන්නේ. ඉතින් චූල් පද්මේන්ද්‍රට ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ගැන තියෙන ඉතාමත් පොසිටිව් ඉමේජ් එකක්. ඉතින් අපි ඒ ගැන අතිශය සතුටටපත් වෙනවා. මොකද ඔබ වැනි මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. ඔබ වගේ මේ ශාස්ත්‍රයේ බොහෝ කාලයක් තුල රැඳිලා ඉන්න කෙනෙක් මේ විදිහට ඒ කියන්නේ නිතර දෙවේලේ ඔබ තරුණයින් එක තරුණියන් එක වැඩ කරනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ මේ ලැබෙන රෙකමෙන්ඩේෂන් එක ඒක සමස්ත ලංකාවම නියෝජනය කරන්න පුළුවන් කමෙන්ට් එකක් විදිහට අපි පිළිගන්නවා. ඉතින් අපි මේ එපිසෝඩ් එකේදී අපි ඉන්ඩස්ට්‍රි එක ගැන අපි පැජන්ට්ස් ගැන මේවා ගැන ගොඩක් ඉස්සරහට කතා කරනවා. ඉතින් ඊට කලින් මම කැමති පොඩ්ඩක් කූල් තැනකට යන්න. අපි ආදරය ප්‍රේමය මේ කියන දේවල් ලෝකයේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දේවල්. ඉතින් මම කැමති මේ චූල් පද්මේන්ද්‍ර කියන exciting character එක and busy schedule එකක් තියෙන character එක. And of course අපි you are mom right no? ඉතින් මේ ඔක්කොම එක්ක චූල් පද්මේන්ද්‍ර අද වෙද්දි කොහොමද හිතන්නේ ආදරය සහ ප්‍රේමය කියන දේ මොන විදිහට හිතන්නේ? චූල් පද්මේන්ද්‍ර ඉස්සර පොඩි කාලේදී ස්කූල් ටයිම් එකේදී කොහොමද ආදරය ප්‍රේමය ගැන හිතුවේ? ස්කූල් ටයිම් එකේ නම් ආදරේ අපි හැමතිස්සෙම හිතන්නේ අපේ දෙමාපියෝ අපේ සහෝදරයෝ නෑදෑයෝ එහෙම. ඊට පස්සේ යොම් එකට ආවම අපි හිතනවා හරි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න ඕනේ ඒක තමයි ආදරේ. හැබැයි මම ඇත්තටම ආදරේ කියලා මට තේරුනේ ආදරේ කියන්නේ මොකක්ද කියන එක මට තේරුනේ මගේ පුතාගේ බර්ත් එකත් එක්ක. මට පුතා හම්බුණා තමයි මම දැනගත්තේ මොකද්ද මේ ආදරේ කියන්නේ ඇත්තට. මොකද
අපි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ආදරය කරද්දි මොන හරි වැරදක් කරොත් අපි අනිවාර්යයෙන්ම කවුන්ටර් ඇටැක් කරනවා. යා මොන හරි එකක්. හැබැයි දැන් අපි රිවෙන්ජ් නෙවෙයි I don't like revenge. but මේ අපි ඒනට අපි බ්‍රේක් අප් වෙනවා ගොඩක් රිලේෂන්ෂිප් ඕනතරම් බ්‍රේක් අප් වෙනවා. හැබැයි මම හිතන්නේ අම්මා කෙනෙක්ගේ ළමයිගේ තියෙන බොන්ඩ් එක කවදාවත් කලන්න බෑ. අපි ඒගොල්ලෝ මොන වැරදි කරත් අපි ඒගොල්ලන්ට ආදරේ. ඒක ලිමිට්ලස්. it's limitless. ඉතින් මම හිතන්නේ අර අපි දැන් දකින්න ශාස්ත්‍රවරුන්ගෙන් හැමෝන් ගැන ආදරය කරන්න මම හිතන්නේ මේ බෞද්ධ ධර්මයේ කියන අර හැමෝටම තමුන්ගේ එකම ළමයාට අම්මා කෙනෙක් ආදරය කරන විදිහට ආදරය කරන්න කියලානේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි හරිම ආදරය. මම හිතන්නේ අපේ දෙමාපියන්ගෙන් අපිට ලැබිච්ච ආදරය මම හිතන්නේ අපිට කොහෙන්වත් හම්බ වෙයි කියලා. ඒ කියන්නේ ඒක අසම සමයි ඒක චූල් පත්මේන්ද්‍ර මේ වගේ මැචුරිටි ලෙවල් එකට ආවට පස්සේ ඔබ ස්ටිල් කියන්නේ අම්මගේ ආදරය තමයි අපිට මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම දේ කියලා. ඉතින් ඒකම අක්කි දැන් ලංකාවේ ෆැෂන් මොඩල් ඉන්ඩස්ට්‍රි එක තියෙනවානේ. එතකොට දැන් ඉස්සරහට මේ ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මම මේ කතා කරන්නේ මීට අවුරුදු 20කට ඩෙකේඩ්ස් දෙකක් විතර කලින් ගත්තාම අපිට ලොකු තැනක් තිබ්බේ නැහැ ලංකාවේ. ලොකුවටම. ඒ කාලෙ වෙද්දී. ඩිකේඩ්ස් දෙකක් තුනක් එහාට වෙද්දී. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මල්ලි තිබ්බා. අපිට දැන් තියනකට වඩා ලොකු පිළිගැනීමක් තිබ්බා ඉන්ටර්නැෂනලේ වෙලා තිබුණේ ඒ කාලේ මාධ්‍යෙම එච්චර ප්‍රචාරය. මොකද මේ මොඩලින් ෆැෂන් කියන එක කොළඹට විතරක්ම කොටු වෙච්ච දෙයක් වුණා. එතකොට කොළඹ පත්තරවල මේ ඉංග්‍රීසි පේපර්ස් වල වගේ තමයි අනිත් දැන් මීඩියා එක මා ස්ට්‍රෝං. ඒකින්ද ඒක දැන් සමාජගත වෙනවා. මොකද ඒ වුණාට අපි ඒ කාලෙදි දැන් අවුරුදු 20කට 15කට වගේ ඉස්සෙල්ලා අපි ගොඩක් ඉන්ටර්නැෂනල් ෂෝස් කරා. අපේ ඩිසයිනර්ස්ලා ඉන්ටර්නැෂනලි ගියා. ඉන්ටර්නැෂනලි like ඉන්ටර්නැෂනල් ඩිසයිනර්ස්ලා මෙහෙ ඇවිල්ලා ෂෝකේස් කරා. ඒ වගේ ගොඩක් අපි ඇත්තටම ඉන්ටර්නැෂනල් ෂෝස් අපේ ටුවර්ස් ඉස්සර කොහොමද මාසෙක දෙකක් තුනක් තියෙනවා. දැන් අද තියෙන තත්ත්වෙම බැලුවොත් ඒ වගේ ෂෝස් සමහරට මාස 3කට වගේ පස්සේ තමයි එන්නේ. ඉතින් අපිට ඒ අපේ ඩිසයිනර්ස්ලා ගත්තම අපේ මොඩල්ස්ලා ගත්තම අපේ ගොඩක් අය ඒ කාලේ හරි ක්‍රියේටිව්. මොකද දැන් ඕන වෙලාවක අපිට මේ සෝෂල් මීඩියා ගිහලා අද කාලේ ඕනම තියෙන ඉන්ටර්නැෂනල් ෂෝ එකක් බලන්න පුළුවන්. අපිට ඉන්ස්පිරේෂන් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ කාලේදී ඒක නැහැ. ඒ කාලේදී ඒ ඉඳගෙන බලන ඒ ක්‍රවුඩ් එක විතර ඒ ෂෝ එක තියෙන්නේ. එතකොට අපේ ඩිසයිනර්ස්ලා අපි අන්ත මේන්ලි ඒ කාලේ අපේ ඩිසයිනර්ස්ලා යූස් කරේ what is available in Sri Lanka. the batiks එතකොට බීරලු ඒ කියන්නේ අපේ දේවල් වලින් තමයි ට්‍රැඩිෂනල් ලොකේෂන් බදලා and ඒක වෙස්ට් එක ඇත්තටම හරි ආදරෙන් වැළඳගත්තා. දැන් අපි ගිහලා කරද්දී ඔය බටික් සාරීස් එහෙම පුදුම ආසයි ඒගොල්ලෝ දකින්න ඒක. ඒගොල්ලන්ට ඒක ෆ්‍රෙෂ් එකක්. ඉතින් දැන් අපිට වෙලා තියෙන දැන් අපි වෙස්ටර්න් එක ගාරගෙන අපි ඒක අපේ කරගන්නේ නැහැ එන්නා. අපි ඒකම කොපි කරලා අපිට වෙස්ටර්න් එකට අරන් ගිහලා වැඩක් නැහැ. ඒතර අලුතෙන් දෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම. එතකොට අපි කියන විදිහට දැන් තියෙන්නේ ඩවුන් ටයිම් එකකද අපි ඉන්නේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ඊට ඒ තිබ්බ කාලේ වල දැන් ඩවුන් ටයිම් එකකද ඉන්නේ නැත්නම් අපි ඩවුන් ටයිම් එකක් කියන්න බෑ. හැබැයි අපි ඉස්සර හිටියට වඩා ඒ කියන්නේ ටැලන්ටඩ් කට්ටිය ඉස්මතු වෙන එක අඩු වෙලා තියෙනවා දැන්. මොකද ගොඩක් අයට මාකට් එකේ මම දකින්නේ සෝරි මේක කිව්වට ඩිසයිනර්ස්ලට වඩා මම දකින්නේ ගොඩක් වෙලාවට සීම්ස්ටර්ස්ලා. ඒ කියන්නේ අපි කියන මැගසින් එකක් පෙන්නන්න කියන අපට මේ විදිහට මහලා දෙන්න කියලා. ඒතකොට එතන ක්‍රියේටිවිටි එකක් නැහැ. අනිත් එක ඩිසයිනර් කෙනෙක් කියන්නේ টপ ටු ටෝ පෙන්නන එක්කෙනෙක්. ඒ කියන්නේ හෙයාර් ස්ටයිල් එක මේ ලුක් එකට මම මේ සීසන් එක කියන්නේ මේ ෂූස් මට ඕනේ. එතකොට දැන් අපේ ඊටු පරණ ඩිසයිනර්ස්ලා ලෝචින් සෙයිනක යොලන්ඩා විහාරේ ගොඩක් හිටිය අපේ ඒගොල්ලෝ කරන්නේ ෆැබ්‍රික් එකේ ඉඳන්ම ඒගොල්ලෝ මැනුෆැක්චර් කරනවා. මේක තමයි ලුක් එක. මේ වගේ හෑන්ඩ් බෑග් එකක් තමයි මේ අවුට්ෆිට් එකට යන්නේ. ඒකට දැන් ඉන්න ගොඩාක් වෙලාවට තමයි බලන්නේ අර අවුට්ෆිට් එක විතරයි. දැන් චේනකලා ලෝචින්ල ජුවලරි හිටක් ඒගොල්ලෝ මේ ක්‍රාෆ්ට්මන්ෂිප් එක ඒගොල්ලෝ ගිහිල්ලා මේවා කරලා හදනවා. ඒ කියන්නේ 100%ම බලනවා අර ඕල්ටර්නේටිව්ස් වලට යන්නේ නැහැ මොකකින්වත් පර්ෆෙක්ට්ම දේ ගන්න කෙනෙක් මොන හරි දෙයක ගන්න පුළුවන් උඩරිම දේ මැක්සිමම් එක ඒගොල්ලන් අර top to bottom ඔක්කොම ටික ගන්නවා. අපි ඒක තමයි අදහස් කරේ. ඉතින් අපි දැන් ලංකාවේ ගොඩක් රියැලිටිස් තියෙනවා. ඉතින් මේ දේවල් අපි ඒක කියද්දිම අමුතු විනාවක් ආවා. ඒ කියන්නේ දැන් ගොඩක් අපි ලංකාවේ තියෙන මාධ්‍ය ඕනම එකකින් දැන් මේකක් අපි YouTube channel එකක් නිසා අපිට මේ YouTube තුල නීති පද්ධතියක් නෑ අපිට ඕනම නමක් සඳහන් කරන්න පුළුවන් ඕනම දෙයක් සඳහන් කරන්න පුළුවන්. මම පොදුවේ ඇහුවොත් ලංකාවේ තියෙන මීඩියාස් වලින් ගොඩක් channels වල රියැලිටිස් තියෙනවා. ඒක අපි අනිවාර්යයෙන්ම ධනාත්මක පැත්තක් තියෙනවා. ගොඩක් අපකමස්ලට chances ලැබෙලා තියෙනවා. ගමේ ඉන්න කට්ටිය හැමෝම ලොකු chances අරගෙන තියෙනවා. හැබැයි අපි දැන් ඔබ කතා කරන්නේ මේ ඒ ගැන නෙමෙයි. ඔබ අපිට ඔබගෙන් දැනගන්න
ගන්න ඕනේ මේ ශාස්ත්‍රයේ තියෙන තත්ත්වය ගැන. ඉතින් මේක උඩ කියන්නේ ඉහළට ඔසවා තබන්න. මේක අප්ග්‍රේඩ් version එකකට යන්න මේ රියැලිටි ෂෝස් බාධාවක් වෙලා තියෙනවද මේ වෙද්දි? එහෙම නැත්නම් ඒක සපෝට් එකක් වෙලා තියෙනවද? ඒක කියන්නේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ දැන් අපි ගත්තොත් ලංකාවේ තියෙන ෆැෂන් මොඩල් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම මේ රියැලිටිස් වල ආගමනය තියෙනවානේ. මේ රියැලිටිස් වල ආගමනය නිසා ඒකේ තියෙන ස්ටෑන්ඩඩ් එක අඩු වෙලාද? එහෙම නැත්නම් ඒකේ තියෙන අර කොන්ෆිඩන්ස් එක ට්‍රස්ට් එක කියන දේ නැති වෙලාද? නෑ එහෙම එකක් නැහැ. මම හිතන්නේ ඕන රියැලිටි එකක ප්ලස් පොයින්ට් එකක් තියෙන. ඒ කියන්නේ අපි දකින්න ඇති ගොඩක් ටැලන්ට් ළමයි ඉස්සරහට එනවා. එතකොට මාධ්‍යමකින් එකව ඉස්සරහට අරන් යනවා. හැබැයි අර මම කියන්නේ රියැලිටි එකක් හරි මොන හරි පැජන්ට් එකක් හරි ඒක just another thing විතරයි. ඒක තමන්ගේ ජීවිතේ නෙවෙයි. එතනින් ඔයාගේ ජීවිතේ ඔයාගේ ටැලන්ට් එක ඩිසයිඩ් වෙන්නේ නැහැ. එතනින් යමක් ලබාගෙන ඉස්සරහට යනවා මිසක් ඒක ක්වොලිෆිකේෂන් එකක් විතරයි. ඒක just another අර අපි ෆැෂන් ෂෝ එකක් කරා හරි ඒක ඉවරයි. ඊට තව එකක් එනවා. ඉතින් හරි කැරියර් එක කියන්නේ වෙනම දෙයක්. අපි අරගෙන යන්න ඕනේ. මම හිතන්නේ රියැලිටි එකක් හරි පැජන්ට් එකක් මම හිතන්නේ අවශ්‍යම දේ ඇවිල්ලා අපි ජනතාවට මතක හිටින ආදරය කරන දෙයක් කරන එක තමයි නොමුරීට තියාගන්න chance එකක් කරගන්න එක. ඉතින් අක්කි දැන් අක්කි මේ වෙද්දි ලංකාවේ ඉන්න top model කෙනෙක්. ඉතින් ඒක අපි නැවත නැවතත් කියනවා. ඉතින් මේ වීඩියෝ එක බලන පුංචි නංගි කෙනෙක් ඉන්න පුළුවන්. නැත්නම් මල්ලි කෙනෙක් ඉන්න පුළුවන්. මේ චූල් පද්මේන්ද්‍ර කියන කැරක්ටර් එක බලලා කියන්නේ ඒගොල්ලන්ගේ ෆෑන් ඒගොල්ලෝ වගේ ෆෑන්. එතකොට ඒගොල්ලන්ගේ රෝල් මොඩල් එක ඔයා. හැබැයි අපි සමහර විට පිටිසර ගමක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් even කොළඹ වෙන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට දැක්මක් නැහැ so how to become a top model. හැබැයි ඒගොල්ලන් ආසයි ඒගොල්ලන්ගේ ඩිසයිර් එක තියෙනවා. and ඒගොල්ලන්ගේ වටාපිටාව තියෙනවා. නමුත් ඒ කෙනෙක්ට මේ තැනට ලං වෙන්න chance එකක් නැත්නම් අපි කොහොමද ඒගොල්ලන්ට කියන්නේ මෙන්න මේ දේවල් ටික ඔයගොල්ලන් කරොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් පුළුවන් මේක රීච් වෙන්න කියලා. මම හිතන්නේ මුලින්ම අවශ්‍ය අදිෂ්ඨානය ඕනම දෙයකට. ඒ කියන්නේ තමුන්ට කවුද වෙන්න ඕනේ. මම හිතන්නේ මොඩල් කෙනෙක් වෙන්න මට ෆේමස් වෙන්න ඕනේ ඒකින්ද මම මොඩල් කෙනෙක් කියන තැන නැතුව. මොකද අද අපි ගොඩක්ම හම්බ වෙන්නේ ඒ වගේ ළමයි. ඉතින් ඒතන නැතුව මේකට ඇත්තටම ආදරය කරන්න. මොකද මේක world wide පිළිගත්ත හොඳ ප්‍රොෆෙෂන් එකක්. ඒක උච්චර ගණන් නෙවන්නේ. නාමි කැම්බල් කාලා දැන් සතුටුුණා. මිලියන ගණන් හම්බ කරන්නේ මොකද මේක හොඳ කරියර් පාත් එකක්. හැබැයි මම හිතන්නේ අවශ්‍යම දේ තමයි හොඳ ගුරුවරයෙක් තෝරගන්න එක. මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා මේ ඉන්ඩස්ට්‍රි එකේ නමක් හදාගත්ත කෙනෙක්. අනිත් එක තමයි මොඩල් කෙනෙක් කියන්නේ O level fail වෙච්ච මොනවද ඉගෙන ගන්න බැරි එහෙම පර්සනැලිටි එකක් නෙවෙයි කියන එකක් දැනගන්න ඕනේ. මම හැමතිස්සෙම කියන්නේ এডুকেෂන් එකට තැන දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද මොඩල් කෙනෙක්ට අඩු ගන්න තමුන්ට දෙන කොන්ට්‍රැක්ට් එක හරි කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් ඊට පස්සේ අනිත් එක තමයි මොඩලින් කිව්වම දැන් අර ගොඩක් දැන් තියෙනවා මේ කැට් වොක් හද ඒ වලින් බේරෙන්න. මොකද ඒ වලින් කරන්නේ ගොඩක් වෙලාවට අපි ගොඩක් අර ගණිතය පාස් වෙච්ච නැති ටීචර් කෙනෙක් ගාවට ගිහිල්ලා අපි ගණිතය ඉගෙන ගන්නේ නැහනේ. අපි යන්න ඕනේ ඒ විෂය හා සම්බන්ධව කොච්චර දැනුමක් තියෙනවද ඒ ගුරුවරයාගේ ගුරුවරයා කවුද කියන එකත් අපි දැනගන්න. මොකද මේක ඇත්තටම ටෙක්නික් එක යන එකක්. කැට් වොක් කියන එක එතකොට අපි පොඩි සිලබස් එකක් තියෙනවා. ඒවත් එක්ක හදාරලා මේකට එන ප්‍රමාණ හොඳයි. හැබැයි මම හැමෝටම කියන එකක් මේ අපේ යෝන් පරපුරට කියන එකක් තමයි මොඩලින් විතරක් කරලා සස්ටේන් වෙන්න හදන්න එපා. මගේ හැම ස්ටුඩන්ට්ම මම කියන්නේ තව ජොබ් එකක් කරන්න. දැන් අපිට ආව කොවිඩ් එක ආව බෙස්ට් එක්සැම්පල්. එතකොට ඒ කාලේදී අපිට ෂෝස් නැහැ ෂූට්ස් නැහැ. හැබැයි ෆුල් ටයිම් ජොබ් තිබ්බ මගේ ඔක්කොම ස්ටුඩන්ට්ස්ලට මගේ ක්ලාස් එකේ ඒගොල්ලන්ට අඩු ගානේ half a salary හරි හම්බුණා ඒ මාසෙට. සර්වයිවල් තිබ්බා. මොකද ගොඩක් අය හිතනවා නෑ මම මොඩල් කෙනෙක් මම වැඩ කරන්නේ නෑ. අද ඒක කරන්න බෑ. මොකද ඒ තරම් ෂෝස් හැදෙන්නේ නෑ. මොකද රටේ තියෙන ආර්ථිකෙත් එක්ක. මොකද අපි ඉස්සරන දවසට ෂෝස් 6ක් 8ක් කරනවා. අපිට සමහරට අපෙන් දින අරගෙන තමයි ඒගොල්ලෝ ෂෝ දවස දාගන්නේ. ඒ තරම් විශේෂ තිබ්බා. බට් ඒක වෙන්නේ නෑ දැන්. ඉතින් ඒකෙන්ද මම කියන්නේ නංගි මල්ලියේ ඉස්සල්ලාම ඉගෙනීමට තැන දෙන්න. මේක part time කරන්න පුළුවන්. එතකොට අපිට හොඳ නිර්මාණවලට සහභාගී වෙන්න පුළුවන්. හැම නිර්මාණයකටම සහභාගී වෙන්න ඕනේ සල්ලි හම්බ කරන්න කියලා. So that is what matters. To being professional කියන්නේ ඒකයි. ඒ කියන්නේ quality එකක් තියෙන, standard එකක් තියෙන කට්ටියත් එක්ක වැඩ කරන්න. අනිත් එක modeling කියන්නේ අපි ඉස්සරහට අපි explain කරමු. ඉතින් චුලක්කි දැන් pageant එකකට යන ලංකාවේ ඉන්න මොඩල් කෙනෙක් අපි ගමු. දැන් මේ මොඩල් කෙනෙක්ට
චුලක්කිට මොන වගේ දේවල්ද මොන වගේ ගයිඩන්ස්ද දෙන්න තියෙන්නේ දැන් මේ පැජන්ට් එකට කොහොමද බිහෙව් කරන්න ඕනේ කොහොමද ඒක ෆේස් කරන්න ඒක ජස්ට් කැට්වෝක් එක පුරුදු වෙලා ගිහිල්ලා අයම නැත්නම් එයාගේ ග්‍රූමින් ටික හදාගෙන කියයි කියලා එයාට මම හිතන්නේ මොඩල් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකට චුලක්කි මොන වගේ දේවල්ද කියන්නේ වගේ මොන ටිප්ස්ද ඒගොල්ලන්ට කියන්නේ මේ දේ ඔබ කළොත් ඔබට පුළුවන් මේකේ සක්සස් වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ පැජන්ට්ස් වර්ග දෙකක් තියෙනවා. පැජන්ට්ස් අපිට බියුටි පැජන්ට්ස් තියෙනවා මොඩලින් පැජන්ට්ස් තියෙනවා ඒක දෙකක්. මොකද අපි මොඩල් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ බියුටි ක්වීන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බියුටි ක්වීන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු මොඩල් කෙනෙක්. හැබැයි බියුටි පැජන්ට්ස් are the most standard pageants. Miss Universe is the best pageant එක මුළු ලෝකෙම තියෙන. pageant වලට යටි ඉස්සලා බලන්න pageant එකේ quality එක. කවුද කරන්නේ? and බලන්න මොකද ගොඩක් වෙලාවට අද pageant ඕන එක්කෙනෙක්ට අද online කියලා ඩොලර් 1000ක් දීලා මේ national director කියන එකනේ දැන් හැමෝම ලොකු කරගෙන තියෙන national director. ඕන එක්කෙනෙක් national director කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඩොලර් 1000ක් 1500ක් ගන්න. ඒක නෙමෙයි වටින්නේ මේ pageant එක කොච්චර අවුරුද්දක් කොච්චර කාල ලෝකෙ තිබ්බද? මොන හොටෙල් එකේද මොන වෙනියු එකේද මොකද අපි දැකලා තියෙනවා බලන්න මොකද අපි දැකලා තියෙනවා මෙහෙන් යනවා අඬබෙර ගහගෙන ළමයි මම මේ පැජන්ට් එකට යනවා කියලා කීයෙන් කී දෙනාගේද ඉන්ටර්නැෂනල් ගිය පැජන්ට් වල ෆොටෝස් අපි දකින්නේ අද ලංකාවේ මොකද ගොඩක් වෙලාවට ඒව බලන්න බෑ සමහර පැජන්ට්ස් තියෙන ස්ට්‍රීට් ක්ලබ් වල සමහර පැජන්ට්ස් තියෙන යොට් වල සමහර පැජන්ට්ස් තියෙනවා අර අපේ විහාරමාදේ වගේ පාක් වල පැජන්ට්ස් තියෙනවා ඒවල හැමෝටම ක්‍රවුන් දෙනවා ඉතින් බොරුවට මීඩියා එක රැස් කරලා ක්‍රවුන් එකක් දාන්න ඇවිල්ලා එයාපෝට් එකේ මම මේක දින්න කියලා මුළු රටම මෝඩට අන්දනවා. මම හිතන්නේ අපි විතරක් නෙවෙයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ වලට. and pageants වල ගොඩක් වෙලාවට ක්‍රවුන් සල්ලි වලට විකුණනවා. මම කියන්නේ ඒකට යන්න එපා. මොකද ටැලන්ට් එකක් තියෙනම් තමුන් මොනවා කරත් තමුන්ගේ හෘද සාක්ෂිය දන්න ඔයා කොහොමද එතනට ආවේ කියන එක. මම හිතන්නේ ඒක තමයි අපිට හැමදාම වැදගත් වෙන්නේ. හෘද සාක්ෂිය. ඒ කියන්නේ සුලක්කේ දැන් මොඩල් කෙනෙක් කියපුවාම ඒක රෝල් මොඩල් එකක් කියන්නේ අපි දැන් නිකම් වචනෙන් කිව්වම නම් එයාගේ ලොකු ආචාර ධර්ම පද්ධතියකට යටත් ලොකු ස්ටෑන්ඩඩ් එකකට යටත්. ඉතින් මේ දේවල් අපි මුදලට ගන්නවා නම් එහෙමත් නැත්නම් නිකන් මේකේ තියෙන ගෞරවය එහෙම නැත්නම් මේකේ තියෙන වටිනාකම වැලියුස් අපි සලකන්නේ නැතුව ගත්තොත් එහෙම එතනම මේ මොඩල් කෙනෙක්ගේ තියෙන ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ වටිනාකම නැති වෙනවා. අනිවාර්යයෙන්ම මොකද අපි මිස් ශ්‍රී ලංකා කෙනෙක්, මිස් ශ්‍රී ලංකා කෙනෙක්, මිස්ටර් වර්ල්ඩ් කෙනෙක් කියලා අපි ලෝකෙට යද්දී ඒගොල්ලෝ ඒ පුද්ගලයා විතර නෙවෙයි මුළු ලංකාවම රිප්‍රසන්ට් කරනවා. එතකොට එයා ඇවිල්ලා ශ්‍රී ලංකාවෙන් යන එම්බැසිඩර් කෙනෙක්. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඒ කන බොන විදිය, බිහේව් කරන විදිය නම් හැම එකක්ම මනින්නේ මේ ශ්‍රී ලංකා ලාංකිකයන් මේ වගේද කන්නේ, මේ වගේද බොන්නේ කියන එක. අනිත් එක තමයි පැජන්ට් එකට දින්නම තමෝ ටයිටල් හෝල්ඩර් කෙනෙක් නම් හරි ක්‍රවුන් එක දාගෙන මම හැමතිස්සෙම කියන සතුකොලටත් අද කාලේ යනවා ළමයි. ඒක නෙවෙයි. ක්වීන් කෙනෙක් කියන්නේ තමුන්ගේ සමාජයට සේවය කරන කෙනෙක්. ඉතින් මට අදට කියන්න බෑ ඔය මිස් ශ්‍රී ලංකා කියලා 5 දෙනෙක්වත් අපේ සමාජයට අද ක්‍රවුන් එකක් දාගෙන සේවය කරනවා. මම කියන්න පුළුවන්ද? සමහර නම් අපි චුට්ටක් මතක් වෙනවා. නමුත් අපි කියන ස්ටෑන්ඩඩ් එකට අපිට ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් මේ කතාව අපි මේ විදිහට කරන්නේ ඒගොල්ලන්ගේ ඩිස්මේට් කරන්න නෙමෙයි. නමුත් ඒක ඉස්සරහට අනිවාර්යයෙන්ම කරන්න කියලා. අනිවාර්යෙන්. මම කියන්නේ ඒ කියන්නේ අපි කවද මේවා කරන්න නෙමෙයි. මේක තමයි ටයිටල් හෝල්ඩර් කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. මෙතන බියුටි ක්වීන් කෙනෙක් කියන්නේ ඒක ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. ඒක පැජන්ට් එකකට ගිහිල්ලා මේ දිනලා නිකන් එන එකක් නෙවෙයි. අපි පොඩි දෙයක් අහනම් ඇත්තටම මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒක තමයි කියන්නේ අර මම බලලා දෙන Princess Diaries සීරීස් 3ක් යනවානේ. ඒකේ හරි ලස්සනට normal girl කෙනෙක් කොහොමද groom up කරන්නේ prince කෙනෙක්ට කියලා අර ජෝර්ජියා ගැන කතාව. you watch right? ඒකෙදි දැන් ඒ විදිහට අධ්‍යයනයක් ඇත්තටම අවශ්‍යයි නේද princess කෙනෙක්ට? අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඒක ලොකු මාස් විදිහට පෙන්නනවා කොහොමද දැන් අපි ගොඩක් වෙලාවට අපේ පැජන්ට් අපේ ළමයින්ට ඇත්තට බය නෑ පැජන්ට් එක දැන් මේ ඉන්ටර්නැෂනල් පැජන්ට් එක සෙප්තැම්බර් ඔක්තෝබර් වගේ තියෙනවා නම් ඒක මාසෙකට ඉස්සෙල්ලා තමයි අපි ලෝකල් පැජන්ට් එක තියන්නේ. ඒකෝර ඒක දිනන ළමයා මාසයක් මදි ගෲම් කරන්න ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට. රෙඩි වෙන්නේ නැහැ. දැන් ඉන්දියාව වල කරන්නේ ඒගොල්ලෝ අවුරුදු ගණන් දැන් පැජන්ට් එකට ඒගොල්ලෝ එද්දි ලෝකල් පැජන්ට් එකට එද්දි ඒගොල්ලෝ අර ට්‍රේනින් එක ගිහිල්ලා කෙලින්ම ඉන්ටර්නැෂනල් පැජන්ට් එකේ ලෙවල් එකටම තමයි එන්නේ. දැන් අපේ ළමයි දැන් නෑ මම පැජන්ට් එකට ගිහිල්ලා ඊට පස්සේ එතනින් මම පුරුදු වෙන්නම් කියලා. මාසෙකින් හදාගන්න බෑ ඒක. ඉතින් අනිවාර්යයෙන්ම අර මල්ලිකාගේ මූවි එකේ වගේ කන බොන විදිය, පර්සනැලිටි එක කතා කරන විදිය, එතකොට දැන් ඒ කාලේදී තියෙන මේ අපි ගොඩක් සෝෂල් වර්ක් කරන්න ඕනේ බියුටි ක්වීන් කෙනෙක්. ලංකාවේ වුණත් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට යන්න ඉතන හරි පැජන්ට් වල මේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් අනිත් ඒවා නම් ඕවර්නයිට් ෆෝන් එකකින් කතා කරලා මේ ගාන මෙහෙම බැංකුවට ට්‍රාන්ස්ෆර් කරලා යන පැජන්ට්ස් තියෙනවා.
එහෙම නැතුව හොඳ ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් එකකට යනවා නම් එතකොට සෝෂල් වර්ක් එකක් තමුන් ඒ ටයිටල් එක හම්බුනොත් සමාජයට කරන සේවය මොකද්ද? ඒ අවුරුද්ද කරන සේවය මොකද්ද? ඒ වගේ ප්ලෑන් එකක් එක්ක තමයි ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් එක ගොඩක් අයට යන්නේ. ඉතින් චුලක්කේ ගොඩක්ම වටිනා කාරණා. ඉතින් අපි හිතනවා මේක බලාගෙන ඉන්න මේ ශාස්ත්‍රයේ නියැලෙන එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයට පැමිණෙන කවුරු හරි ඉන්නවා නම් මේ දේවල් පිළිබඳව හරි අධ්‍යයනයක යෙදෙන්න. එතකොට ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම මේ টপ මොඩල් එහෙම නැත්නම් හරිම බියුටි ක්වීන් කෙනෙක් විදිහට ලංකාව තුල ඉන්ටර්නැෂනල් මාකට් එකේ රැඳිලා පවතින කාලයක්. ඉතින් අපි දැන් අපේ ළඟම රට ඉන්දියාවනේ. දැන් මම කිව්වත් අයිශ්වර්යා රායි. එතකොට සුස්මිතා සිං. ඉතින් මේ දෙන්නා ගැන කතා කරද්දී මේ දෙන්නා ලෝකය තරණය කරනවා. එතනදී ඒගොල්ලන්ගේ බියුටි එකකට වඩා ලෝකේ කතා කරන්නේ ඒගොල්ලන්ගේ ක්වෙස්චන්ස් වලට දෙන පර්සනැලිටි එක. ක්වෙස්චන් වලට දෙන ආන්සර් එක. ඒගොල්ලන් කොච්චරක් රට ගැන කතා කරනවද? ඒගොල්ලන්ගේ දේශප්‍රේමීත්වය කොච්චරද කියලා දේ. ඉතින් මම හිතන්නේ කි මීට වඩා අපේ ලංකාවේ ඒ දේවල් හැදෙන්න ඕන නේද තාම? අනිවාර්යෙන්. මේ දැනුම කියන දේ. ඔව් මොකද තමන් ශ්‍රී ලාංකිකයි. තමන් ශ්‍රී ලංකාව ගැන දන්නේ නැත්නම් ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකක ගිහිල්ලා ඇමරිකාව ගැන කතා කරන්න වැඩක් නෑ අපි ලංකාව ගැන කතා කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම අපි දැන් දකිනවා ගොඩක් වෙලාවට ශ්‍රී ලාංකිකවම මේ ක්‍රවුන් එකක් ගන්න ඕනේ සුදු ළමයෙක් මෙහෙම ඒ වගේ පොඩි මේ මයින්ඩ් සෙට් එකක් තියෙනවා. but that is wrong. අපි දැන් ගත්තොත් ගිය අවුරුද්දේ Miss Universe දෙන්නම කළු ළමයි දෙන්නේ. හරි එතකොට ඒගොල්ලෝ දැන් she was representing Africa and she looked an African girl. and එයාගේ personality එක ඒ කියන්නේ it's beyond imagination. ඒ වගේ තමයි වෙන්නේ. අපි ලාංකිකයන් කියන්නේ ශ්‍රී ලාංකිකයන් කියන්නේ හරිම exotic island එකක්. එතකොට මෙහෙම බලාපොරොත්තු වෙන්නේ ඒ exotic එක. නැත්නම් අර බාහිර සිතු වෙච්ච නමයි නෙමෙයි. නොබල් ස්කින් එකක් අපේ tan කොමන් ගත්තොත් අනිවාර්යයෙන්ම tan. and ඒකට තමයි අපි ඉස්සර ගත්තොත් එහෙම අපි ගොඩක් අර දැක්කත් මිස් වෙනිසුලා ඒ වගේ රටවල් වලින් දිනන කට්ටිය. ඉතින් ඒගොල්ලොත් අපි වගේම තමයි. ඒගොල්ලන්ගේ tan skin එක තියෙන්නේ dark hair තියෙන්නේ. ඉතින් මම කියන්නේ අපි ඉස්සලම අපේ තියෙන skin color එකත් එක්ක අපි confident වෙන්න ඕනේ. එතන confidence එකක් නැත්නම් අපිට platform එකකට ගිහිල්ලා වෙන එක්කෙනෙක්ට අපව believe කරන්න කියලා කියන්න බෑ. ඉතින් අපි දැන් ඔය tan skin එක ගැන කතා කරද්දී දැන් 2020 Mrs World එකේදී අපේ රටෙන් අපේ ඒ කාලයකට තැනක් වෙනවා. and එතකොට මම හිතන්නේ 2013 Solanji Solanji අපේ ඉදිරි එපිසෝඩ් එකක ඔයගලන්ට දැක බලා ගන්න පුළුවන්. එයා first time ආවේ with a basketball player කෙනෙක්. උඩ පැන පැන මම දන්නේ basketball මම කිව්වා basketball ගන්න වගේ ඇවිදින්න සීනා වුණා. ඒ Solanji කිව්වා මම basketball national team එකේ Solanji එහෙනම් අකේ මේ දේවල් එක්ක සුබවාදී අපිට වර්තමානය සහ අනාගතය එමින් පවතිනවා. මොකද ඒ අර සුදු ස්කින් එක ෆෙයා ස්කින් එකටම නැතුව අපේ දෙයට අපේ tan එක we are not fully black. අපි tan එකක් තියෙන හරිම ලස්සන පාටක් තියෙන්නේ. ඉතින් මේ අපි ඕන තැනක stand out වෙනවා. යුරෝප් වල වෙස්ටර්න් වර්ල්ඩ් they love our color. ඉතින් මම කියන්නේ ඒක ඉස්සල්ලාම දැනගන්න. ඒක තමයි මම දැන් ඕන සුදු ළමනුත් ඉන්න හරිම ලස්සන. ඒක whatever the color you have මම කියන්නේ ඔයා ඒක comfortable වෙන්න ඕනේ. මම ලස්සනයි. මම මේකත් එක ඒ කියන්නේ වෙනම දෙයක් වෙන කෙනෙක් වෙන්න එපා. be original. yes. ඒ කියන්නේ දැන් සමහර විට මේ ශේෂ්ත්‍රයට එන්න බලාගෙන ඔබ tan skin එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් fair skin එකක් තියෙන පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට මේක අහලා fair skin එක තියෙන කෙනා try කරලා යකි tan වෙන්න. tan වෙන්න පුළුවන් හැබැයි. ඒක beach එකට ගිහිල්ලා හොඳට sun block එකක් ගාලා හොඳට original විදිහට. original විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද කාලේ තියෙන cheap products මොනවා හරි අරගෙන එහෙම යන්න එපා කිනේ. මම නම් කියන්නේ සුදු වෙන ඒවා සුදු වෙන injection මොනවත් ගහන්න එපා. මම හිතන්නේ දැන්ටත් ඒක ලෝකෙ පිළි අරගෙන තියෙනවා. සමහර ලෝකෝට නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ දැන් ඒක නවත්තලා තියෙනවා. මොකද ඒක ස්කින් කැන්සර් 200% ස්කින් කැන්සර්. ඕන එකක් මම කියන්නේ ඒ කියන්නේ අපි කෙට්ටු වෙන්න හරි සුදු වෙන්න හරි හැම එකම be healthy. මොකද ලොන් රන් ඒක අපි අවුරුදු 2ක් 3ක් ලස්සන වෙලා ඉඳලා වැඩක් නැහැ. අවුරුදු 30ක් කැත වෙන්න යනවා නම්. ඉතින් හැමතිස්සෙම natural remedies වලට යන්න කියන තැන තමයි මම කියන්නේ. අපි සමස්තයක් විදිහට ගත්තහම දැන් රෝල් මොඩල් කෙනෙක් top model කෙනෙක් එහෙම නැත්නම් beauty queen කෙනෙක් කියපුවාම මේ දේවල් වලින් තොරයි නේද? ඒ කියන්නේ beauty queen කෙනෙක් අනිවාර්යයෙන්ම සබාධර්මයට ආදරය කරනවා. ඇය අනිවාර්යයෙන්ම රටට, මාතෘ භූමියට, මේ සුළඟට, මේ වතුරට හැම දෙයකම ආදරය කරන කෙනෙක්. ඉතින් එතකොට ඒ කෙනා ආටිෆිෂල් දේවල් concept එක යන කෙනෙක් විය නොහැකි මට හිතන විදිහට කියන්නේ.
මං කියන්නේ ඕනම එක්කෙනෙක් බියුටි ක්වීන් කෙනෙක් නෙවෙයි ඕනම මිනිස්සෙක් සුබාදාල්මට ආදරය කරන්න ඕන කියන තැන තමයි ඉන්නේ අනිවාර්යෙන්ම හැබැයි ඒ කියන්නේ එතකොට ඒක කියන්නේ ඇම්බැසඩර් කෙනෙක් විදිහට අනිවාර්යෙන් ආයෙත් පෙන්නන්න ඕනේ මොකද තව ගර්ල් කෙනෙක් ගෲප් අප් එකට යවනවා අනිවාර්යෙන්ම මොකද ඒ ඉන්න මිස් දැන් අපි උනත් පොඩි කාලේදී ප්‍රියංකා චොප්රලා අයිශ්වර්යා රාජ් සුෂ්මිතා එතකොට වෙනසා විලියම් තමයි ලෝකේ ෆස්ට්ම ඩාර්ක් ස්කින් මොඩල් ක්‍රවුන් එකක් තියෙන ඒගොල්ලන්වත් බලලා තමයි අපි ඇත්තටම they became our role models. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මයට කියන්නේ හැමතිස්සෙම පොසිටිව් විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි මම කියන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලන්ට ගොඩාක් කමියුනිටි එක වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා කියලා බියුටි ක්වීන් කෙනෙක් කියන්නේ ඒක දාගෙන පාටි වලට යන්නවත් පොළට යන්නවත් ඔය එක එක මීටින් වල ගිහිල්ලා ඒක දාගෙන ඉන්නවත් නෙවෙයි ඊට වඩා ලොකු වගකීමක් තියෙන ටයිප් එකක් තමයි ක්‍රවුන් එක ඔලුවට එනවා කියන්නේ ලොකු බරක් අනිවාර්යයෙන්ම බරක් ඒක. ඉතින් ඒක ගැන හොඳටම දැනුවත් නැති වුණොත් මේ ක්‍රවුන් එක නිකම්ම ගැලවිලා යනවා. ඒ ක්‍රවුන් එකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි. හැබැයි මම හිතන්නේ ගොඩක් අය ක්‍රවුන් එක අරගෙන තමුන්ට දෙයක් තමයි කරගන්නේ. ඒ කට්ටියක් විතරයි. උනට මම කියන්නේ ගොඩක් වෙලාවට අද කාලේ නම් ක්‍රවුන් එකෙන් ඒක ගන්න ළඟවත් ඒකෙන් ගොඩක් දේවල් කරගන්නේ නැෂනල් ඩිරෙක්ටර් කරගන්න තරම් දේවල්. අද කාලේ ක්‍රවුන් එක නැෂනල් ඩිරෙක්ටර් විකුණ හැමෝටම එක දාගන්න. ඉතින් මේ ඒ වගේ තැනකටත් අපි ලංකාව ලැබිලා තියෙනවා. ඉතින් චුලක්කි දැන් ඔබට টপ මොඩල් කෙනෙක් විදිහට සමාජ වගකීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ මේ ගැන කතා කරනවා. ඒක අනිවාර්යයෙන්ම කි සමාජය දැනුවත් කිරීමක්. ඒ වගේම කි ඔබ මොන වගේ දේවල්ද කරන්නේ මේ ආධුනිකයන්ට? එහෙම නැත්නම් ඔබ ගාවට පැමිණෙන පිරිසට අපි දන්නවා ඔබට ශිෂ්‍ය පිරිසක් ඉන්නවා, ගෝලෝ ටිකක් ඉන්නවා, ඔබ ෆලෝ කරන සෙට් එකක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම කි ඔබ කොයි විදිහට ඒගොල්ලන්ට පාඨමාලා අක්කහන්ද හඳුන්වලා දීලා තියෙනවද? එහෙම නැත්නම් ඒගොල්ලන්ව ට්‍රේන් කරනවද? මොන වගේ විදිහට ඒගොල්ලන්ව ගෲම් අප් කරන්නද? ඔව් මම චුල්පත් මෙන්ටර් කැටබොක් ස්ටුඩියෝ එකේ ස්ටාර්ට් කරේ 2009. ඒනට මම අවුරුදු 6ක් විතර වැඩ කරන්න තිබ්බා බබා වැඩත් එක්ක. ඒනට ඒ කාලය ඇතුළතදී තමයි අපි දැක්කේ මාත් එක්ක ඒ කාලේ හිටපු අපේ පරණ මොන්ස් අපි දැක්කා මේ ඉන්ඩස්ට්‍රි එක අර මොඩලින් කියලා බොරුවට කැට්වොක් අර කඩ බිහි වුණේ ওই කාලෙදී. ඉතින් මම හිතුවා අපි අයිමත් පටන් ගන්න ඕන කියලා අපි දැන් ස්ටාර්ට් කරලා තියෙන ට්‍රේන් කරන්න ළමයිව දැනුවත් කරන්න. ඉතින් එතන සමහරට පොඩි ළමයි නම් එනවා. හැබැයි මගේ ක්ලාස් එකට මම අnder 18 නම් අනිවාර්යයෙන්ම දෙමාපිය කෙනෙක් හරි ගාඩියන් කෙනෙක් හරි ඉන්න ඕනේ ක්ලාස් එක ඉවර වෙනකන්. නැත්නම් මම බාර ගන්නේ නැහැ. මොකද ක්ලාස් එකේ ඉන්න දිගටම කන්ටිනියු වෙන්න ඕනේ. ඉන්න ඕනේ. ඒ අම්මා හරි තාත්තා හරි ක්ලාස් එකේ ළමයා මොනවද කරන්නේ කියලා බලාගෙන ඉන්න පුළුවන් පැත්තක. මේ සමහරට අම්මත් කියන අම්මමත් ආවනම් හරි දැන් කියලා ඒක කෝස් එක දකිද්දි. මොකද අපිට අවශ්‍යම දේ ඇවිල්ලා මොඩලින් හරි බියුටි පැජන්ට් එකක් හරි මොනවද ඒක නෙවෙයි ජීවිතේ ඇත්තටම ළමයි ඉදිරියෙන් ඕනේ. චුලක්කි දැන් අපි ගොඩක්ම එක්ස්ප්ලනේෂන්ස් වලට ගියා ඩිස්ක්‍රයිබ් කරා මම කෙලින්ම අහනවා මෙහෙමක් කි. මම චූල් පත්මෙන්ට් කියන මේ මොඩල් එකෙන් අහනවා අකි කෙලින්ම කියන්න මේ ඉන්ඩස්ට්‍රි එක මේ වෙද්දි යම් ආකාරයක සමහර පුද්ගලයෝ විනාශ මුඛයට අරගෙන යනවා. මට කෙලින් ආන්සර් එකක් දුන්නොත් මෙන්න මේ දේවල් කරුණා කරලා කරන්න එපා මේ ඉන්ඩස්ට්‍රි එකට. කියන්නේ ඔබට ඒක කියන්නට අයිතිය තියෙනවා මොකද ඔබ ලංකාවේ ඉන්න টপ මොඩල් කෙනෙක් විදියට. ඒ කියන්නේ ලොකු එක්ස්ප්ලනේෂන් එකක් නැතුව අර ඩිරෙක්ට් ටොක් එකක් විදියට අපි කතා කරා. මෙන්න මේ දේවල් ටික මේ ශේෂ්ත්‍රය කරන්න එපා. ඒ මොනොත් අපේ ලංකාවට මේ දෙයක් තමයි නැති වෙනවා. ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ඇත්තටම කඩාගෙන වැටලා තියෙන්නේ මේ ඔය පොඩි පැජන්ට් හොරුන්ගේ. පැජන්ට් ඇත්තටම හොරු ළමයින්ගෙන් සල්ලි අරන් ක්‍රවුන් විකුණනවා මේ ක්‍රවුන් එක දෙනවා කියලා. එතකොට එකම පැජන්ට් එකේ ළමයි 10ක් විතර එකම ක්‍රවුන් එකට ගහ ගන්නවා. බැරි නම් එක ක්‍රවුන් එකම ඒ ළමයි 10ටම විකුණලා තියෙනවා. එතකොට අර එන්නේ ඉන්න ටැලන්ට් ළමයි කඩාගෙන වැටෙනවා පළවෙනි තැනින්ම. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකට අපිට ඕන හොඳ ළමයි. මොකද ඕන ඉන්ඩස්ට්‍රි එකක් රඳාගෙන පවත්වාගෙන යන්නේ අනාගත පරපුර. මොකද අපි තව අවුරුදු 10ක් 20ක් ඉඳලා හරි ගයි. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට යන්න නම් හොඳ දෙයක් කරන්න නම් අපිට ටැලන්ට් ළමයි ඕනේ. එතකොට දැන් ඕව දකිද්දි ඔය ඕම ඇත්තටම පැජන්ට්ස් තමයි කාලම තියෙන අපේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක. ඒක මම 100% කියනවා. මොකද ඉස්සර අපිට තිබ්බ පැජන්ට් එකයි තුනයි ඒකයි අපේ ඉන්ඩස්ට්‍රි එක රස. මොකද ඒ ළමයි පැජන්ට් වලට එන්නේ හිතාගෙන මම මේ මොඩල් කෙනෙක් කියනවා කියන එක. මොඩලින් වෙනයි පැජන්ට්ස් වෙනයි. මොකද පැජන්ට් එකක හිටියා කියලා එයා මොඩල් කෙනෙක් වෙන්නේ නැහැ. මොඩල් කෙනෙක් කියන්නේ ඩිසයිනර් කෙනෙක් හරි බ්‍රෑන්ඩ් එකක් හරි මොන හරි ඒ ළමයාව යූස් කරනවා ඒගොල්ලන්ව මේ ඒගොල්ලන්ව ප්‍රොමෝට් කරන්නේ බ්‍රෑන්ඩ් එක. බට් පැජන්ට් එකකදී ඒගොල්ලෝ තමන්ම සල්ලි වියදම් කරන් කියලා මේ කාට හරි මේ ක්‍රවුන් එකක් දාගෙන හරි ඒගොල්ලන් මේවා කරනවා මිසක් එතනින් ඉවරයි. හැබැයි වෙනවර මොඩල්
ඔයාලට තියෙන රෙස්පොන්සිබිලිටි එක ඒවා ගන්න මේ සල්ලි වලින් ඇත්තටම මොඩලින් කියන්නේ බාණ්ඩයකට හරි සේවාවකට හරි ඇඩඩ් වැලියු එකක් දෙන කෙනෙක්. එතකොට නැත්තම් මම කියන අම්මගේ සංග්ලාස් දෙකයි අක්කගේ සායයි තාත්තගේ හැට් එකයි දාලා ෆොටෝ එකක් ගහපු පළියට ඔයා මොඩල් කෙනෙක් වෙන්නේ නැහැ. But you know, you can do it, but you are not a professional model. Open Like kind of a photo shoot. That's just a photo shoot and you are modeling, but it's not a professional. ඔයා එකෙන් සල්ලි හම්බ කරන්නේ නැහැ. හැබැයි professional model කෙනෙක් වෙන්න all round කෙනෙක් you have to do runway මොකද අද අපි ගත්තොත් හැමෝම models කියලා ඒගොල්ලෝ label එක ගහගත්තට අද runway show එකක් කරන්න අපිට හරියට catwalk එක කරන ළමයි 10ක්වත් හොයාගන්න බෑ. හැබැයි crown 100ක් විතර අපි Facebook දකිනවනේ. අර pageant එක මේ pageant එක අර pageant එක කියලා තියෙනවා. and මේ අවස්ථාවේදී අපි ඇත්තටම thank you කියන්න ඕනේ අපේ photographers ලටයි retouchers ලටයි. මොකද පුදුම විදිහට මේ ළමයිව ඇත්තටම ගොඩ දාලා තියෙනවා. අපි ගියොත් අපි ගොඩක් අයට shows වලට අපි audition තියෙනවානේ. audition වලට ළමයි ආවම අපිට හොයාගන්න බෑ මේ ෆොටෝ එකේ ඒගොල්ලන් ඇතුලේ මේ එන්නේ මේ catwalk එක කරගෙන තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. තමුන් වෙන්න. මම හිතන්නේ be original. ඒ කියන්නේ ලස්සන වෙන එක අනිවාර්යයෙන්ම හොඳයි. ඒ කියන්නේ අපිට පොඩි ෆොටෝග්‍රැෆි එඩිට් එකක් දාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි fashion editorial definitely you edit. but ඒ ඉන්න ළමයාව තියන්න. වෙන ළමයෙක් හදන්න එපා එතන. මොකද ඒ කියන්නේ එතන තියෙන ස්ටෑන්ඩඩ් එකනේ අපි පිළිගන්නේ this is okay කියලා. ඉතින් ඒක ඇත්තටම අපි groom up කරලා අපි හදා ගන්නවා. දැන් ස්කින් එක හරිය මේන්ටේන් කරලා මොඩල් කෙනෙක්ට හදා ගන්නවනේ මේ අපි මේක එඩිටින් වලින් ග්‍රාෆික් වලින් ගිහලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එඩිට් එකක් තියෙනවා මේකට නම් but you know ඒගොල්ලෝ කියන body wise වල දාන කමක් නෑ මගේ photographer කෙනාට but if you don't have a body හරියට ඒ statistics නැත්නම් ඔයාලට runway model කෙනෙක් වෙන්න බෑ. මොකද runway model කෙනෙක් කියන්නේ live audience එකට perform කරන කෙනෙක්. එතකොට මහතට ෆොටෝ එකේ කෙට්ටුවට හිටලා එකපාරට ස්ටේජ් එකට දාන්න බෑ අපිට. So one can just work on those things. අර easy මේ ඒවා ගන්නේ නැතුව තමුන් හරියටම මොඩල් කෙනෙක් කියන්නේ හරි. මම මෙහෙම අපි ගොඩක් අර අපි දැන් brands වලට අපි මේවා කරොත් endorse කරොත් ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම make sure that we will give added value. ඒ තියෙන value එක up කරන්න ඕනේ. අපි ඒක endorse කරලා ඒ brand එක පල්ලෙහාට දානවා නම් then you are not a good model. අකි දැන් ඒ දේවල් ගැන කතා කරද්දී අකි මොන වගේ දේවල් වලද ඇම්බැසඩර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙන මොන වගේ බ්‍රෑන්ඩ්ස් වලද? බ්‍රෑන්ඩ්ස් ගැන කරන්නේ dialogue then Odell cotton collection මම හිතන්නේ Odell and cotton collection ඒවා competitive එකක් මට හම්බුණා. Columbus Jewelers jewelry then Pond's Nescafe Godrej Elephant House මේ ඔක්කොම ගැන කතා කරද්දී තමයි මේ චූල් පද්මේන්ද්‍ර කියන්නේ ලංකාවේ ඉන්න টොප් මොඩල් කෙනෙක් වෙන්නේ. මේ චූලක් කියන්නේ. ඔබ සඳහන් කරනවා මේ টොප් මොඩල් කෙනෙක් වෙන්නේ කොහොමද? මේ ගමන යන්නේ කොහොමද? මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා ඔබ පැහැදිලිව සඳහන් කළා. දැන් අපි කතා කරොත් දැන් ලංකාවේ දැන් මේක තනියම මොඩල් කෙනෙක් වෙන්න බෑනේ. මොකද බියුටිෂියන්ස් ලගේ සපෝට් එක ඕනේ. and එතකොට හරි ගයිඩ්ස්ලා ඉන්න ඕනේ. එතකොට ඒ වගේම මේකප් ආටිස්ට්ලා, ඩිසයිනර්ස්ලා. ඉතින් ලංකාවේ මේ හැම දෙයකම සපෝට් එක මේ මොඩල්ස්ලා හම්බ වෙනවද? අපි මම දන්නේ අපිට නම් දැන් මගේ ගුරුවරුනේ සේනක ඩිසිල්වායි ලෝචින්වා අදට වෙනක හරිම මම ආදරය කරන දෙන්නේ අපිටමත් එහෙමයි. අපි ආදරේ මතක් කරමු. අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මම මෙතන එන්න ඉස්සලම මට මගේ හොඳම යාළුවෙක් තමයි නිකාංශනී රත්න. අත් එක්ක ෆස්ට්ම ෆොටෝ ෂූට් එක කරේ අත් එක්ක නෙවෙයි හැබැයි පූර්ණිමා අබේරත්න කියන අදටත් හරිම ටැලන්ටඩ් ඩිසයිනර් කෙනෙක්. and ඒ කාලේ Mirror magazine එක කියන එක නිකන් Vogue magazine එක වගේ ලංකාවේ හරිම අමාරුයි ඒකේ feature වෙන්න. ඉතින් මගේ ෆස්ට්ම ෂූට් එක කරේ Mirror magazine, so I was very lucky. මම හිතන්නේ අපි මොඩල්ස් හැටියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ ඩිසයිනර්ටද, මේකප් ආටිස්ට්ද, ෆොටෝග්‍රැෆර්ටද. it's a team work. මම හැමදාම කියන්නේ දැන් අපි මෙතනට එන්න මම චූල් පද්මේන්ද්‍ර කියන මොඩල්ව හැදුවේ මම විතරක් නෙවෙයි. මේක පිටිපස්සේ පුදුම තරම් advertising agencies, එතකොට media, එතකොට writers ඉස්සර දැන් අද Facebook තියෙන අපිට ඕන ෂූට් එකක් කරලා දාගන්න පුළුවන්. හැබැයි ඉස්සර ජර්නලිස්ට්ලා අපි ගැන ලිව්වේ නැත්තම් ෆැෂන් ෂෝ එකකට ඇවිල්ලා අපේ ෆොටෝස් අරන් අපි ගැන ලිව්වේ නැත්තම් කවුරුත්ම දන්නේ නැහැ අපිව. ඉතින් ඒ වගේම තමයි ඩිසයිනර්ස්ලා අපේ හරියන අපේ කැරක්ටර් එකට හරියන විදිහට ඩිසයින් කරන එක. ඒතකොට මේකප් ආටිස්ට්ලා අපේ ෆීචර්ස් හරියට අරගෙන අපිව හොඳට මේ ප්‍රොමිනන්ට් කරන එක
ඉතින් ඒ වගේ ගොඩක් I'm a dancer. So Ranshan and Kevin were my masters ඒගොල්ලෝ. ඉතින් TV channels වල ඉතින් මේ ඒ කියන්නේ ඕන එක්කෙනෙක්ව බිල් කරන්න බ්‍රෑන්ඩ් එකක් බිල් කරන්න ඒක පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා and we have to be always grateful. මම අදට පුදුම විදිහට ආදරය කරනවා මාව මෙතෙන්ට ගෙනාව සමස්ත ක්‍රූ එකටම නම් කියන්නේ ගොත් මට තව එපිසෝඩ් එකක් කරන්න ඒ තරමට හිටියා මගේ පිටිපස්සෙන් අදටත් ඉන්නවා and ඒකෙන් සුලක්කේ දැන් ඔබ ගත චූල්පත් මේන්ද්‍ර කියන්නේ නිකන් බ්ලෙස් කැරක්ටර් එකක්ද? ඒ කියන්නේ ඔබට ගොඩක් දේවල් ලේසියෙන් හම්බුණාද නැත්නම් ඔබ ඒ දේ හබා ගිහිල්ලා පසුපස ගිහිල්ලා ලබා ගත්තද? ලේසියෙන් නෙවෙයි මල්ලි මොකද මම කිව්වේ මම ස්ටාර්ට් කරද්දිත් අර තිබ්බා මේක මොඩල් කෙනෙක් වෙනවා කියන්නේ සුදු ළමෙක් වෙන්න ඕන කියන එක. එතකොට මම ස්පෝර්ට්ස් කරපු කෙනෙක් අවුවෙමයි හිටියේ. එතකොට මම අවුරුදු 16 දී decided I want to be a model, fashion model කෙනෙක්. ඉතින් මම ඉන්ඩස්ට්‍රි එකේ ඉති ගොඩක් වෙලාට අර සුදු කියන ඒ concept එක තිබ්බා පොඩ්ඩක්. මොකද ගොඩක් අය අර බර්ගර් ළමයි තමයි models ලා විදිහට ගොඩක් ඇවිල්ලා තිබ්බේ. මට ඒ කාලෙත් හිටියා හැබැයි මුෂාරා, අපුෂ්කසල්ලා tan models අප් හිටියා. එතකොට පොඩි කම්පිටිෂන් එකක් එහෙම තිබ්බා. හැබැයි I didn't give up. මම හිතුවා නෑ this is me. මේක තමයි මගේ goal එක. මම මෙතනට යනවා. ඒක ලේසි නෑ. I was working out twice a day. උදේට gym යනවා, හවසට gym යනවා. Then I was very selective. හැබැයි that's very important. මට career එක දිගට අරන් යන්න ඕනේ නම් වැඩ කරන පිරිස හොඳට බලන්න ඕනේ. අපි කොවගේ කට්ටියක් එක්කද අපි මොකද අපි හොඳ ටැලන්ට් කට්ටියක් එක්ක ගියොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. හැබැයි බොරුකාරයෝ කිසිම ටැලන්ට් එකක් නැති අර ඉන්ස්ටන්ට් කියන වචනෙට අපි හරි ආසයින් අද කාලේ ඉන්ස්ටන්ට් නූඩල් වගේ ටක් ගාලා බූම් වෙන්න ආස. සෝඩා එකක් වගේ ඇවිල්ලා ආවා ඉතින් ඒක නැතුව long term plan එකක් තියාගෙන යන්න. So I think it was not easy for me but then I worked in London. මට model agencies එකක් Platinum Models and Close Models කියලා. ඒ දෙකක් එක වැඩ කරලා තිබ්බා. then ඒතකොට international pageant එකට යද්දි මේ වගේ ඉස්සර media තිබ්බේ නැහැ. මම model of the world ගිහලා I have an international title best press international model කියන්නේ ඒකේ contestants 96ක් හිටියා. ටැන්සේනියා වල තිබ්බේ and ඒ ඉන්ටර්නැෂනල් ප්‍රෙස් එකේ most vote කරපු මොඩල් තමයි මම. මම හිතන්නේ personality. මොකද මම ඒ pageant එකට ගියේ just after tsunami. ඒතකොට ශ්‍රී ලංකා කියන රට පොඩ්ඩක් hype වෙලා තිබ්බා. මේක තමයි ඊට පස්සේ අපි portfolio එකක් එහෙම අරන් ගියාම මේගොල්ලෝ පුදුම වුණා මේ වගේ fashion industry එකක් ලංකාවේ තියෙනවද කියන එක ගැන. So that's what we have to do. I think it's not an easy thing. මම හිතන්නේ ඕන හොඳ දෙයක් කරා හඹාගෙන යනවා නම් ඒක ලේසි ගමනක් වෙන්නේ නැහැ. ලොකු ඉතින් චුලන්ති ඔයාට මේ වෙද්දි ලංකාවේ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා ෆොලෝවර්ස්ලා ඔයාගේ යාළුවෝ නෑයෝ ලොකු පිරිසක් ඉන්නවා ඉතින් ඒ හැමෝටම ඒ හැමෝම ආසරේ චූල්පත් මේන්ද්‍ර ඒගොල්ලන් වෙනුවෙන් මොනවද කියන්නේ කියලා ඉතින් අපිට පුළුවන් ඒගොල්ලන් කතා කරන්න. ඔව් මම හිතන්නේ ෆස්ට් මම thank you කියන්න ඕනේ මම අවුරුදු 6ක් වැඩ කළා නැත්නම් අයිමත් ආවිල්ලා වැඩ කරන්න ගත්තම ඒ තිබ්බ ආදරේම මට තාමත් කියන එක ගැන මම හිතන්නේ අපේ ෆෑන්ස්ලා ෆැමිලි ස්ටුඩන්ට්ස් අපි වැඩ කරන හැමෝම දැන් ඔයා වගේ you know media ඒගොල්ලෝ හින්දා තමයි අපි අද තාමත් ඇඳලා තියෙන්නේ and thank you very much for that. එතකොට සම්බන්ධ කරගන්න ඕන නම් මැසේජ් කරගන්න ඕන නම් ඔයා කිව්ව followers මගේ වැඩි followers නැහැ Insta එකේ මම සල්ලි දීලා ගන්නෙ නැහැ මොකද I always want genuine followers ලා ඒක හින්දා මගේ followers නම් අඩුවේ but I'm on Insta ඒකට මම අවුරුදු එකමාරකට වගේ සතම සෙටප් කරේ අපිට පුළුවන් මේ වීඩියෝ එක අවසානයේදී සෝෂල් මීඩියා කන්ටැක්ට්ස් ටික ඔක්කොම මේ වීඩියෝ එක අවසානයේදී අපි එකතු කරන්න. ඉතින් ඒ තුලින් ඔයගලන්ට පුළුවන් වෙයි චූල්පත් මේන්ද්‍රව සම්බන්ධ කරගන්න. ඒ වගේම මොන හරි අවවාදයක් නැත්නම් මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මේ ෆීල්ඩ් එකට එන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඔබ සම්බන්ධ කරගැනීමෙන් ඒ දෙක කරගන්න පුළුවන් වෙයි. ඔව් අනිවාර්යයෙන්ම චූල්පත් මේන්ද්‍ර catwalk studio කියලා page එකක් තියෙන FB එකේ ඒකට ඉන්බොක්ස් කරන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට. ඉතින් අපි අපේ අද talk with you episode එකට සම්බන්ධ වුණාට ගොඩක්ම ස්තුතියි. කාර්යබහුල ජීවිතයක් ගත කරන අය සමග සම්බන්ධ වෙමි. අපි තාමත් අගය කර සලකනවා. ඉතින් ඒ වගේම විහංග 0+1 අපේ YouTube නාලිකාව මේ වෙලාවේ බලාගෙන ඉන්න ඔයගොල්ලන් හැමෝටම ගොඩක්ම ස්තුතියි. අපි තවත් මේ වගේ සුවිශේෂී චරිතත් එක්ක talk with you episodes දිගටම අරගෙන යනවා. Thank you very much invite කරාට. මම හිතන්නේ අලුත් content කෙනෙක් මම හිතන්නේ හොඳට කරන program එක වගේ පරණ episodes මම බලලා තමයි මම ආවේ හොඳ intellectual
කට්ටියත් එක්ක කළා තිබ්බා and I wish you all the best. so much okay. උඩට ගියාම මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මම මේ දේ සඳහන් කරන්න අපි දැන් ගොඩක් අපි අක්කමස්ල විදිහට වැඩ කරද්දී ගොඩක්ම මේ සෙලිබ්‍රිටි ලෙවල් එකේ ඉන්න කට්ටිය නැත්නම් ප්‍රවීණයෝ කියන කතා හැම එකක්ම ලොකුවටම හරිම හම්බල් හරිම නිහතමානී. ඉතින් ඒ දවල් එක්ක අපි ගෲම් අප් වෙනවා ඩේ බයි ඩේ මේ එපිසෝඩ්ස් වලදී ඔයගොල්ලන් වගේ ප්‍රවීණයොත් එක්ක කතා කරලා. මොකද ඒ දේවල් හරි බරයි. ඒ වචන හරි වැදගත්. ඉතින් ඒ දේවල් අපිට ගොඩක් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා අපිට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි.